පොඩ්ඩු කන්න කැමති එක කෑම ජාති නිසා එයාලගේ දත්වලට හානි වෙන්න පුළුවන්. සිග්නල් ට්‍රිපල් ප්‍රොටෙක්ෂන් 123 දත් කුහරවලින් සුපිරි ආරක්ෂාවක්, සුදුවන් දත් දෙපලක්, නැවුම් බවින් පිරිමුවක්. සිග්නල් 123 නම කියලම ඉල්ලන්න. බුබුලු බුබුලු බබල් ඇපලි බැපලි ඇඳුම් දෑතට සුමුදු කෝමාරිකා සමග දෑතට සුමුදු බබල් ඩිටර්ජන්ට් පවුඩර්. සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ශ්‍රී ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය. පැත්ත ගියත් ඇත්ත කියන හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් මම සමීර බණ්ඩාර කපුකොටුව. මම උත්පලා රත්නායක මුලින්ම සිරස්තල. මහින්ද රාජපක්ෂ සිව්වනවරටත් අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දෙයි. සජිත් සහයදුන් පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ඉල්ලයි. රනිල් ජාතික ලැයිස්තුවෙන් ඒම ප්‍රතික්ෂේප කරයි. අපේ ජනබල පක්ෂ ඥානසාර හිමි නම් කරයි. අමාත්‍ය මණ්ඩලයේ දියුරුම් දීම ලබන බදාදා මහනුවර මගුල් මඩුවේදී. අරලගංවිලදී කැබ්රියක් සිසුන් 11 දෙනෙකු යට කරයි. සිසුවෙක් ජීවිතක්ෂයට. අධීර කිහිපයක් යටතේ පාසල් හෙට සිට විවෘතයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අභිනව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා අද දියුරුම් දුන්නා. ඒ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේදී මහින්ද රාජපක්ෂ මහතා මෙරට අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන් සිව්වන අවස්ථාව මෙයයි. දවසේ පුවත බුදුන් වහන්සේගේ පාදස්පර්ශයෙන් වන්දනීය පූජනීය වූ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයේ පැවති මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීමේ උත්සවයට ත්‍රිනිකායක මහා සංඝරත්නය, අන්‍යාගමික පූජකවරුන්, ත්‍රිවිධ හමුදාපතිවරු හා අභිනව පාර්ලිමේන්තුවට පිරිපත් වූ මන්ත්‍රීවරු ඇතුළු විශාල පිරිසක් එක් වුණා. මෙරට 13 වෙනි අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දීම සඳහා මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 9ට පමණ ඓතිහාසික කැලණිය රජමහා විහාරස්ථානයට පැමිණියා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උත්සව භූමියට සම්ප්‍රාප්ත වූයේ ඉන් අනතුරුවයි. නමෝ තස් භගවතු අරහතෝ මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ජායනයෙන් අනතුරුව පෙරවරු 9:28ට එළඹි සුබ මොහොතින් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නා. මහින්ද රාජපක්ෂ වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ධුරයේ කාර්ය සහ ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ නීතියට අනුකූලව අවංක යුතු කරන බවටද ශ්‍රී ලංකා ජනරජයට පක්ෂපාත වන බවටද මගේ උපරිම ශක්ති ප්‍රමාණය ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට අනුගමනය කරන බවටද ගෞරව බහුමානී යුක්තව ප්‍රකාශ කොට ප්‍රතිඥා දෙමි. සබ්බ දේවතා සබ්බ සංඝානුභාවේන සදා සුත්තේ භවන්තු තේ. සිය වැඩිමහල් සහෝදරයා වූ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දියුරුම් දීමෙන් අනතුරුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඔහුට වැඳ ආචාර කිරීම විශේෂත්වයක් වුණා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා හා අභිනව අග්‍රාමාත්‍යවරයා විහාර මන්දිරයේ වෙත ගොස් තෙරුවන් වැඳ ආශිර්වාද ලබා ගත්තා.
මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍යතුමාටත් ඒ වගේම ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ප්‍රධාන තීරීපත් වූ නව පාර්ලිමේන්තුවේ සෑම දිනාටම ආශිර්වාද කිරීම සඳහා අපි ජයපීරිත සජ්ජායනා කරනවා. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු සම්මා සම්බුද්දස්ස ඉතිවිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සාන ජනනී පුදුබිමට රැස් වූ සිටි ජනතාවට ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා සිය ආචාර්ය මෙලෙස පුද කළා. මේ අතර නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය ලබන බදාදා මහනුවර ඓතිහාසික මගුල් මඩුවේදී දිවුරුම් දීමට නියමිතයි. දවසේ පුවත මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යදුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව විහාරස්ථාන කිහිපයකට ගොස් මහා සංඝරත්නය බැහැදක ආශිර්වාද ලබා ගත්තා. දිවුරුම් දීමෙන් අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පළමුවෙන්ම පැමිණියේ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ වෙතයි. සරණං ගච්ඡාමි. පොඩි ආමුදුරන් වහන්සේ අගමැතිතුමා අග්‍රාමාත්‍ය පදවියට පත් උනායි කියන ආරංචිය දැනගත්තම සුබ පැතුමක් උන්වහන්සේගේ අත්අකුරෙන් ලියලා තිබුණා. මහින්ද අගමැතිතුමාට ජය සුබ පැතුම් හිතාතර පොඩි ආමුදුරෝ ගංගාරාමයේ කියලා අත්සන් කළා තියෙනවා. මේ රටේ බහුතරයක් මිනිස්සු මහින්ද රාජපක්ෂ මහත්තයා පිළිබඳ විශ්වාසය ලැබුවේ ඇත්තෙන්ම ලොකු බලාපොරොත්තු ගොඩක් තියාගෙන. මේ බලාපොරොත්තු ඉෂ්ට සිද්ධ කරලා රට සම්පෝෂිත කිරීමේ වගකීම තියෙනවා. ඒක යුද්ධයක් වගේම බැරෑරුම් දෙයක්. ඉතින් ඒකත් ජයග්‍රහණය කරන්න ශ්‍රී ලාංකික හැමෝම ඔබතුමත් එක්ක හිටගනී කියන විශ්වාසය අපිට තියෙනවා. නව ආණ්ඩුවක් තුලින් විනයගරුක සමාජයක් පුරවැසියන් බිහි කරන තැනකට මේ රට ගෙනියන්න පුළුවන්කම අධිකරු ජනාධිපතිතුමාටත් අගමැතිතුමාටත් මේ සංයෝගයට අවස්ථාව එළඹුණොත් ඒක තමයි රටේ වාසනාව කියලා අපි බලාපොරොත්තු වෙනවා. අපි ඒකට ආශිර්වාද කරමින් සෙත් ප්‍රාර්ථනා කරනවා. අනතුරුව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාරායන්පිට අභයාරාම විහාරස්ථානයට පැමිණ විහාරාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් බැහැදක ආශිර්වාද ලබා ගත්තා. එදා අපට ඔබතුමා වෙනුවෙන් මාධ්‍ය සාකච්ඡාවක් කැඳව ගන්න කෙනෙක් හිටියේ නෑ. බයගෝල ඔක්කොම හිටියේ. මම හිතනවා අද ඕන තරම් ඉන්නවා පිටපත් යන්න ඉස්සරහන් යන්න. එදා ඔබතුමා බලයෙන් අංගල් යන මොහොතේ ඔබතුමාගේ හදවතේ මිනිස්සු ඈත් වෙලා නෑ. නමුත් වටේ හිටපු අය තමයි පොඩ්ඩක් ඈත් වෙලා අපි කොයි පැත්තද ප්‍රණීන කොයි පැත්තටද යන්නේ. මේවා හිතා තමයි එදා හැම කෙනාම හිටියා අපේ. නමුත් මම කියලා ආදත් ඔබතුමාට ඒක අමතක කරන්නේ නැතුව වටේ ඉන්න ඇත්තන්ගෙන් නම් බොහොම පරිස්සම් වෙන්න ඕන. ඉන්නේ නම් ආදරයට නෙමෙයි. අපේ බලාපොරොත්තුව අපේ හැඟීම මොකක්වත් මේ රට ගොඩ ගැනීමයි. එහිදී නව අග්‍රාමාත්‍යවරයාට සෙත්පතා විශේෂ ආගමික වතාවත්ද පැවැත්වුණා. ගිලිහෙන විට හෙළ පොදුකය රැකුමට වෙර දැරුවයි සහනය රටටම සලසන අධිතන ජය ලැබුවයි මුවග සිනහා රැවුදෙන විට හද සොම්නස උතුරයි මහින්ද අගමැති මැති දුට දළදා හිමි සරණයි. පනස් වසරක දේශපාලන දිවිය තුළ දෙවරක් ජනාධිපති ධූරයේද තෙවරක් අගමැති ධූරයේද හොබෝමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුන් මහින්ද රාජපක්ෂ මහතා අද සිව්වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේදී උරුම දුන්නා. මේ ඔහුගේ දේශපාලන දිවිය පිළිබඳ හිරු තබන සටහනක්.
1945 නොවැම්බර් 18 වෙනිදා උපත ලබන මහින්ද රාජපක්ෂ මහතාට දේශපාලන පරිසරය කුඩා කල පටන්ම නොමදව ලැබුණා. එලෙස හැදී වැඩෙන මහින්ද රාජපක්ෂ තරුණයා බෙලියත්ත ආසනයෙන් මහමැතිවරණයට මුල් වරට තරග කරන්නේ 1970 වසරේදී. ඒ වන විට මහින්ද රාජපක්ෂ 25 වී ඇති තරුණයෙක්. රාජපක්ෂ පරපුරට උරුම වූ කුරහන් සාටකේ ආශිර්වාදයෙන් මැතිවරණ සටනට පිවිසි තරුණ මහින්ද ඡන්ද 23103ක් ලබා ගන්නවා. ඒ ඔහුගේ එක්සත් ජාතික පක්ෂ ප්‍රතිවාදියා ඡන්ද 16477කට සීමා කරමින් මහින්ද රාජපක්ෂ එලෙස තරුණ මන්ත්‍රීවරයෙකු ලෙස මැතිසභයේ නියෝජනය කරන්නේ එවක සිටි ලාබාලතම මන්ත්‍රීවරයා දෙවෙමි. එලෙස පන්නරය ලබා ගන්නා මහින්ද රාජපක්ෂට 1977 දී සිය බෙලි අත්ත මන්ත්‍රී අසුන අහිමි වනවා. සිය ජයග්‍රහණය මෙන්ම පරාජයද සමසිතින් විඳගත් මහින්ද රාජපක්ෂ මහතා යලි දේශපාලන සටන් බිමට පිවිස පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු, කැබිනට් ඇමතිවරයෙකු, විපක්ෂ නායකවරයෙකු, අගමැතිවරයෙකු ලෙස පමණක් නොව විධායක ජනාධිපතිවරයා ලෙසද කටයුතු කළා. අඩ සියවසකට අධික සිය දේශපාලන ජීවිතය තුළ ඔහු රටට දිනා දුන් දේ බොහෝ. 30 වසරක් පුරාවට රට වෙලාගත් ශාපලක් යුද්ධ නිමා කිරීමේ ගෞරවයද හිමිවන්නේ මේ කෘතහස්ත දේශපාලනඥයාටයි. එතැන් පටන් රටේ සංවර්ධන යුද්ධය ආරම්භ එතුමන් මෙරටට තවත් ජයග්‍රහණ රසක් උරුම කර දුන්නා. මහින්ද චින්තනය සහ මහින්ද චින්තන ඉදිරි දැක්ම හරහා ලක්මව සංවර්ධනයේ පියවරෙන් පියවර ඉදිරියට තැබුවේ එතුමන්ගේ සංවර්ධන උපාය මාර්ග ඔස්සේ. ජනතා මෙහෙවරේ අභියෝග උරමත දරමින් දේශපාලනයේ හරසුන් විවේචන සහ අපහාස මද සිනාවෙන් ඉවසන මේ ජනතා සේවකයා රටේ සමස්ත දරු පරපුරටම පියකු බව නොරහසක්. මහින්ද රාජපක්ෂ මහතා ප්‍රථම වරට අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දුන්නේ 2004 වසරේ චන්ද්‍රකා බණ්ඩාරනායක කුමාරතුංග රජේ. අනතුරුව 2018 වසරේ ඔක්තෝබර් මාසයේදී මෛත්‍රීපාල සිරිසේන රජේ අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දෙන ඔහු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා බවට පත්වීමෙන් පසු යලිත් දෙවන වරටත් අග්‍රාමාත්‍යවරයා ලෙස දියුරුම් දුන්නා. පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරමින් මෙරට මැතිවරණ ඉතිහාසයේ අපේක්ෂකයෙකු මෙතෙක් ලබාගත් වැඩිම මනාප සංඛ්‍යාව වන 5,27,364ක් ලබා ගනිමින් මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවට තේරීපත් වනවා. එලෙස මෙරට ජනප්‍රසාදය සහ ආශිර්වාදය තුළින් අද යළිත් අගමැති ධුරයේ දියුරුම් දෙන මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයාගේ සෞභාග්‍යයේ දැක්මට ආලෝකයක් ලබා දෙමින් රටට තව තවත් ජයග්‍රහණ අත්කර දීම මෙරට සුවහසක් ජනතාවගේ පැතුමයි. මහින්ද රාජපක්ෂ මහතා යලිත් වරක් අග්‍රාමාත්‍ය ධුරයේ දියුරුම් දීම සමරමින් දිවයින පුරා සැමරුම් උත්සව පැවැත්වුණා. මේ අතර තවත් රාජනායකින් රැසක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ සුබ පැතුම් පණිවිඩය රැගෙන ශ්‍රී ලංකාවේ චීන වැඩබලන තානාපති හූ වෙයි මහතා අරලිගහ මන්දිරයේදී අග්‍රාමාත්‍යවරයා මුණ ගැසුණා. සංදේශය ඉදිරිපත් කරමින් චීන වැඩබලන තානාපතිවරයා සඳහන් කර ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලද ජයග්‍රහණය තුළින් මෙරට ඉතිහාසයේ ශක්තිමත්ම රජය පවත්වාගෙන යාමට හැකි වනු ඇති බවයි. මෙවර මැතිවරණ ප්‍රතිඵල වලින් පෙන්눔 කරන්නේ ශ්‍රී ලාංකික ජනතාව රාජපක්ෂ මහතා කෙරෙහි තබා ඇති විශ්වාසය සහ බලාපොරොත්තුව බව බංග්ලාදේශ අග්‍රාමාත්‍ය ෂේක් හසීනා මහත්මිය සුබ පැතුම් පණිවිඩයක් යොමු කරමින් පෙන්වා දෙනවා. හැකි පළමු අවස්ථාවේදීම එරට සංචාරයක නිරත වන ලෙසද හසීනා මහත්මිය අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කර තිබෙනවා. රුසියානු අග්‍රාමාත්‍ය මිඛායිල් මිෂුස්ටන් මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත සුබ පැතුම් එක් කරමින් සඳහන් කර ඇත්තේ දෙරටටම වැදගත් වන වෙළඳ ආර්ථික සහ මානුෂීය යන ක්ෂේත්‍රයන්හි නව ව්‍යාපෘති ආරම්භීම මගින් දෙරට අතර සමගතා තවදුරටත් ශක්තිමත් වනු ඇති බවයි. දෙරට අතර පවතින ඓතිහාසික බැඳීම ආඩම්බරයෙන් සිහිපත් කරමින් පලස්තීන ජනාධිපති මොහොමඩ් අබ්බාස් මහතාද අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පිරිනමා තිබෙනවා. මේ අතර නව අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා දියුරුම් දීමත් සමග ප්‍රදේශ රැසක විවිධ සැමරුම් පැවැත්වුණා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ යුරෝපා ශාඛා එකමුතුව සංවිධානය කළ මෙම ජය සැමරුම් උත්සවය පැවැත්වුණේ ඉතාලියේ මිලාන් නුවරදී. මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව නවවන පාර්ලිමේන්තුවට ඡන්දයෙන් තේරීපත් වූ මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා. මැතිවරණ කොමිෂන් සභාව විසින් එම ගැසට් නිවේදනය ඊයේ රාත්‍රියේ නිකුත් කළා. 2020 පාර්ලිමේන්තු මැතිවරණ ප්‍රතිඵල අනුව එක් දිස්ත්‍රික්කවලින් දේශපාලන පක්ෂ නියෝජනය කරමින් තේරීපත් වුණු මන්ත්‍රීවරුන් 196 දෙනාගේ නම් මෙම අතිවිශේෂ ගැසට් පත්‍රයට ඇතුළත්. 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 62 වන වගන්තියට අනුව මෙම මන්ත්‍රීවරුන් 196 දෙනා මහජන ඡන්දයෙන් තේරීපත් වූ බව ගැසට් නිවේදනයේ සඳහන් වනවා. මෙවර මහමැතිවරණයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරඟ කර මනාප ඡන්ද 1,42,037ක් ලබා ගනිමින් රත්නපුර දිස්ත්‍රික්කයේ දෙවන ස්ථානයට පත් වූ ප්‍රේමලාල් ජයසේකරගේ නමද අදාළ ගැසට් නිවේදනය ඇතුළත් වනවා. ඒ මේ වන විට මරණ දඬුවම නියමිව ඇති ඔහුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමේ හැකියාවක් ඇද්දැයි සමාජය තුළ පුළුල් කතාබහක් මතුව තිබෙන පසුබිමකයි. ප්‍රේමලාල් ජයසේකර සම්බන්ධයෙන් ක්‍රියා කිරීමේදී ඔහු පාර්ලිමේන්තු මැතිවරණ ඉදිරිපත් වෙච්ච වෙලාවේදී මේ නඩු තීන්දුව දී තිබුණේ නැහැ. නඩු තීන්දුව පැමිණෙන්නේ නාම යෝජනා පත්‍ර බාර දීමෙන් අනතුරුවයි. මේ තත්ත්වයන් යටතේ මේ මැතිවරණයේ පැවැත්වීමට ප්‍රථමයෙන්ම ප්‍රේමලාල් ජයසේකර විසින් අභියාචනය සකස් කොට අපරාධ නඩු විධාන සංග්‍රහයේ පනතේ 331 වගන්තිය ප්‍රකාරව අභියාචනයක් දැනටමත් ගොනු කර තිබෙනවා. ඒ අභියාචනය ගොනු කර වහාම ඒ තිබෙන තීන්දුව ක්‍රියාත්මක වීම අත්හිට වෙනවා. ඒක තමයි අපේ නීතියේ ක්‍රමවේදය. නීතිමය තත්ත්වය ඉතා පැහැදිලි ඉදිරියට ක්‍රියා කරන්න හැකියාව තියෙනවා ප්‍රේමලාල් ජයසේකර මන්ත්‍රීවරයා හැටියට පාර්ලිමේන්තුවට යාම සඳහා. බන්ධනාගාරයේ සිටින ප්‍රේමලාල් ජයසේකරට පාර්ලිමේන්තුවට යාම සඳහා කතානායක විසින් ඒ අවස්ථානුකූලව ක්‍රියාපටිපාටියට අනුව අවශ්‍ය උපදෙස් දෙනවා ඇති. ඒ අනුව ක්‍රියා කරන්න පුළුවන්. මේ අතර අපේ ජනබල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් යම් මතභේදාත්මක තත්ත්වයක් මතුව තිබුණා. පක්ෂයේ වැඩබලන මහලේකම් ලෙස පූජ්‍ය වේදිනිකම විමලතිස්ස හිමියන් පසුගිය 7 වෙනිදා මැතිවරණ කොමිසමට ලිපියක් එම කරමින් දන්වා සිටියේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා තමන් වහන්සේ නම් කරන ලෙසයි. කෙසේ වෙතත් අද ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවමින් පක්ෂ සභාපති සමන් පෙරේරා මහතා පැවසුවේ පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කළ බවයි. පක්ෂ ව්‍යවස්ථාවේ බලතල අනුව පක්ෂයේ ලේකම්වරයා නැතුව මධ්‍යම කාරක සභාවක් ඇඳවලා හිටපු මහලේකම් නිශාන්ත රත්නායක මහතා පත් කරා 7 වෙනිදා. මැතිවරණ කොමිසම් සභාවේ සභාපතිතුමාට ලිපියක් යවුවා පක්ෂ සභාපතිවරයාගේ බලතල පාවිච්චි කරමින් වේදිලිකම විමලතිස්ස ස්වාමීන් වහන්සේ පක්ෂ ලේකම් ධූරයෙන් ඉවත් කර තිබෙන බව. මධ්‍යම කාරක සභාවේ ඒකමතිකව තීරණය කරලා තියෙනවා ඥානසාර ස්වාමීන් වහන්සේ පාර්ලිමේන්තු යවනවා කියලා. මේ සඳහා නීතිමය බාධාවක් නැද්ද? ජාතික ලැයිස්තුවේ සිටින කෙනෙක් නම් කිරීමෙන් පසු ඉල්ලා අස්වීමක් කළ පසු නැවත පක්ෂයේ මහලේකම්වරයාට බලය තියෙනවා කැමැති පුද්ගලයෙක් පත් කරන්න. එම ක්‍රමවේදය තමයි අපි දැන් අනුගමනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. මල්ලාගේ මුලින් හිටපු මහලේකම් ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ලිපිය පාර දීලා තියෙනවා තිවන කොමිසම සභාවට උන්වහන්සේගේ නම ඉදිරිපත් කළා. උන්වහන්සේගේ හිතුමතේ තනි තීරණයකට හොරෙන්ම ගිහිල්ලා උන්වහන්සේගේ නම බාර දීලා තියෙනවා ඊට වඩා බලවත් මධ්‍යම කාරක සභාවේ තීන්දුව. එතකොට රතනහාමුදුරන්ගේ පාර්ශවයෙන් කරන එල්ලීම් එක මේ අවස්ථාව ලැබෙයිද මේ ඥානසාර හාමුදුරන්ට? රතන ස්වාමීන් වහන්සේගේ පාර්ශවය නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ මධ්‍යම කාරක සභාවේ තීන්දුව. රතන ස්වාමීන් වහන්සේ කියන්නේ මහමැතිවරණයට තරඟ වැදිච්ච එක්තරා පික්ෂකයෙක් පමණයි. මේ අතර ඊළඟේ තමිල් අරුත පක්ෂය සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නැගෙනහිර පළාත් සභා හිටපු මන්ත්‍රී තවරාජා කලෙයි අරසන් මහතා අද නම් කළා. සමගි ජනබලවේගයේ සඳහන් කළේ තම පක්ෂය සඳහා හිමි වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා වන පත් කිරීම හෙට තීරණය කරන බවයි. පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සන්ධානයේ සෙසු පක්ෂ සමග සාකච්ඡා කොට අදාළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා නම් කරනු සමාජිකින් මැතිවරණ කොමිසමට දැනුම් දෙනු ඇති බව සමගි ජනබලවේගයේ මහලේකම් රංජිත් මද්දුම්බණ්ඩාර මහතා සඳහන් කළා. කෙසේ වෙතත් මෙවර මැතිවරණයෙන් පරාජය වූ කිසිදු මන්ත්‍රීවරයෙකු ජාතික ලැයිස්තුවෙන් නම් නොකරන බව එහි නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ අවධාරණය කළා. කෙසේ වෙතත් දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගණේෂන් මහතා සඳහන් කළේ තම පක්ෂය ඇතුළු සමගි ජන බලවේගයට සහාය දක්වූ සෙසු පක්ෂවලට එක් ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බැගින් ලබා දිය යුතු බවයි. සමගි ජන බලවේගයේ නියෝජනය කරන සෙසු පක්ෂ අද වෙනකන් තමුන්ට ඕන වෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳව සමගි ජන බලවේගයේ නායකතුමා සමග සාකච්ඡා පවත්වාගෙන යනවා. මේ සම්බන්ධව අපිට මැතිවරණ පෙර ලබා දෙන පොරොන්දු පිළිබඳවයි සදනම් කරගෙනයි මේ සාකච්ඡා පවත්වාගෙන යන්නේ. සාකච්ඡා අවසන් වෙලා නැහැ. වැඩිදුරට අවසන් වෙයි. ඒ
සාකච්ඡාව හරහා තමයි අපි ලබා ගන්න තියෙන මේ ජාතික ලැයිස්තු තනතුර පිළිබඳව අවසන් තීන්දුවට එන්න පුළුවන්. ඒ සම්බන්ධව ප්‍රසිද්ධියෙන් අපිට පවසන්නත් පුළුවන්. මන්ත්‍රීතුමා සමගි ජන බලවේග නියෝජනය කරන සෑම සෙසු පක්ෂයම මේ මන්ත්‍රී ධූරය බැගින් ඉල්ලලා තියෙනවද? ඔව් ඒ සමගි ජන බලවේග කියන සන්දානයක්. ඒ සන්දානය තුල පවතින පක්ෂවල ඒ පක්ෂවල ලබාගත් මන්ත්‍රී ධූරය ලබාගත් ඡන්ද තොගය පදනම් කරගෙන මේ සම්බන්ධව සාකච්ඡාව පවත්වනවා. අපි කවුරුත් මාස්ටාත්වල ඉල්ලන්නේ නැහැ. ජාතික ජනබලවේගයද සිය ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නැහැ. මෙවර මැතිවරණයේදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය පමණක් හිමි වූ එක්සත් ජාතික පක්ෂය ඒ සඳහා කවුරු නම් කරන්නේද යන්න පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා හෙට සිරිකොත පක්ෂ මූලස්ථානයේදී රැස්වීමට නියමිතයි. අදාළ සාකච්ඡාව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පෙරවරු 10ට පැවැත්වෙන බවයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කළේ. මේ අතර එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එම පක්ෂයට හිමිව තිබූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් පාර්ලිමේන්තුවට පිවිසීම ප්‍රතික්ෂේප කර ඇති බව පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළා. මේ අතර ගාල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ බල මණ්ඩලය ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේදී රැස් වී යෝජනා කිහිපයක් සම්මත කරගත්තා. අපි යෝජනා කරනවා දැනට පුරප්පාඩුවේ පවතින එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකත්වය වජිර අබේවර්ධන මැතිතුමාට දීම සුදුසුයි කියලා. ඒ එක්කම දැනට තිබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය නායකතුමා පාර්ලිමේන්තුවට යන්නේ නැත්නම් ඒ සඳහා වජිර අබේවර්ධන මැතිතුමා තමයි සුදුසුයි කියලා අපි තවත් යෝජනාවක් කරනවා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා එතුමා ඉවත් වුණාට පස්සේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය වජිර අබේවර්ධන මැතිතුමාට දීම සුදුසුයි කියලා අපි යෝජනා කරනවා. එම යෝජනාව අපි සියලු දෙනාම අතෝසවා අනුමත කරන ලෙස නැවතත් ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යෝසම් මහතා පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි. නවවන පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුව ආරම්භ කරන බව වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසනවා. ඔහු සඳහන් කළේ මංගල සභාවාරයේදී ගැලරියට ඇතුළු වීමට අවසර දී ඇත්තේ ඉතා සීමිත පිරිසකට බවයි. නවවන පාර්ලිමේන්තුවට තේරිපත් වූ මන්ත්‍රීවරුන් ලේඛනගත කිරීමේදී ඔවුන් පාර්ලිමේන්තුවට පැමිණීම අනිවාර්ය වුවත් මෙවර එය ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට පියවරගෙන තිබෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු පවත්වාගෙන යාමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව සෞඛ්‍ය නිර්දේශ කිහිපයක් වනවා. දැන් ගරු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට පැමිණෙන විට ඔහුගේ උෂ්ණත්වය බැලීමට ඉඩ දෙන්න ඕනේ. දෑත් පිරිසිදු කර ගැනීම අනිවාර්යයි. මුව ආවරණය සෑම විටම පැලඳගෙන ඉන්න ඕනේ. පාර්ලිමේන්තුව අමතනකොට මුව ආවරණය පැලඳගෙනම තමයි ඒ ඇමතීම කරන්න ඕනේ. තමන්ගේ වෙන් කරපු ආසනයේ තමයි ඉඳ ගන්න වෙන්නේ. දැන් මේක පළවෙනි දවසට අදාළ වෙන්නේ නැහැ. තමන්ට කැමති ආසනයක එදාට අසුන් ගන්න පුළුවන්. අතට අත දීම්, වැළඳ ගැනීම ආදියෙන් වළකින්න කියලා නිර්ණායකයන් වල තියෙනවා. මීටරයේ පරතරය තියලා තමයි අපිට මේ පාර ගැලරියට අමුත්තන් ගෙන්නන්න තියෙන්නේ. නමුත් අපි මේ අවස්ථාවේ ගැලරියට අමුත්තන් සීමා කරන්න වෙනවා. පාර්ලිමේන්තුවේ අසුන් පැනවීමේදී කතානායකවරයාගේ දකුණු පස ආණ්ඩු පක්ෂයට වෙන් කෙරෙන අතර විපක්ෂයට හිමිවන්නේ වම් පසයි. පාර්ලිමේන්තු සභාගර්භයේ එක් පසෙක අසුන් ගැනීමට හැකි 116කට පමණක් වුවත් ආණ්ඩු පක්ෂයට 116 ඉක්ම වූ බහුතරයක් හිමිව ඇති බැවින් ඉතිරි මන්ත්‍රීවරුන් විපක්ෂයේ සුදුසු ස්ථානයක කණ්ඩායමක් ලෙස අසුන් ගන්නු ඇති. කතානායකවරයාගේ සිට ආණ්ඩු පක්ෂයේ ඉදිරි පෙළ 8 වන ආසනය ජනාධිපතිවරයාටත් 7 වන ආසනය අග්‍රාමාත්‍යවරයාටත් 6 වන ආසනය සභානායකවරයාට සහ 5 වන ආසනය ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට හිමි වනවා. විරුද්ධ පක්ෂයට හිමි පෙදෙසේ කතානායකවරයාගේ සිට 8 වන ආසනය විපක්ෂ නායකවරයාට හිමි වන අතර විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාද එම පක්ෂයේම නියෝජනය කරන්නේ නම් ඊට යාබද ආසනය ඔහුට හිමි වනු ඇති. විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා වෙනත් පක්ෂයක් නියෝජනය කරන්නේ නම් අදාළ පක්ෂයට හිමි කොටසේ ඉදිරි පෙළ අසුනක් ඔහුට හිමි වනවා. මීට අමතරව හිටපු ජනාධිපතිවරයෙක් හෝ අග්‍රාමාත්‍යවරයෙක් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ඔවුන්ද ජ්‍යෙෂ්ඨතාවය මත අසුන් ගන්වනු ඇති. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන්ගේ සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වුණේ කොළඹ ඩාලිපාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් මෙවර පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් 14 දෙනෙකු තේරීපත් වුණා. එම මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී අද පෙරවරු 10ට පමණ ආරම්භ වුණා. අමතක මොකද මේ අද සාකච්ඡාව? අපේ පන්ති ගන්න ප්‍රශ්න. ඔව් අද මොනවද තත්ත්වය කීයද? අමතකම හම් වේද? නෑ ප්‍රශ්න නෑ. ඒවා තමයි ඉස්සරහ. හරියට බින්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතුරුන් ප්‍රමුඛ වත්මන් රජයේ ඉදිරි වැඩපිළිවෙළ සඳහා සහාය ලබා දීම සහ තවත් කරුණු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡාවට ලක්ව තිබෙනවා.
අධිකම්තුමා කතා කරා. අද මොකද හදිසි මීටින් එක? අද හදිසි රැස්වීමක්ද? නෑ අපි ජයග්‍රහණයෙන් පස්සේ മന്ത്രി කණ්ඩායම හම්බුණා. ඔයාලා මේ කතානායකතුමාගේ මම කිසිම දෙයක් දන්නේ නැහැ. ලැබුණොත් කරනවා. පළවෙනි වතාවට අපේ මේ පාර්ලිමේන්තුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රී කණ්ඩායම අපේ පක්ෂ සභාපතිතුමත් එක්ක ඉඳගත්තා. විශේෂයෙන්ම වත්මන් ජනාධිපතිතුමා අපේ ගෝඨාභය ජනාධිපතිතුමාගේ ඉදිරි ක්‍රියාමාර්ග වලට සම්පූර්ණ 100%ක් අපි සහයෝගය දීලා වැඩ කරන්න තීන්දුව කරා. ඒ වගේම ඉදිරියේ පාර්ලිමේන්තුවේ තියෙන ඕනම ක්‍රියාවලියකදී අපි අපේ ශක්තිය දෙනවා. අධිකාරී ජනාධිපතිතුමාත් ඒ වගේම ගරු අග්‍රාමාත්‍යතුමාත් එකට එකතු වෙලා අපි අපේ වැඩ කටයුතු ටික කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් ඉතින් ඡන්දෙක දෙහිම තමයි කට්ටිය පරදිනවා කට්ටිය දිනවා. කොහොමද දන්නේ? කැබිනට් අමාත්‍යවරු තාම දන්නේ නැහැ. ඒ ගැන අනාගතේ. දන්නේ නැහැ. ඒ ගැන කතා කරන්න. කතානායක ධූරය සඳහා මේ මන්ත්‍රී පරිෂදයේ මහත්මයා යෝජනා වෙනවා. බලමු තාමත් ඒ ගැන තීරණයක් නැහැ. බලමු. 20 වෙනිදා පාර්ලිමේන්තුවේදී පක්ෂීය ප්‍රතිසංවිධාන කටයුතු ගැන මෙතෙන් මොකුත් කතා කළේ නැහැ. ඉදිරි ආණ්ඩුවත් එක්ක අපි කටයුතු කිරීමේදී ආණ්ඩුවට සක්‍රීය දායකත්වය ලබා දිය යුතුයි කියන ස්ථාවරය තමයි සියලු දෙනාම හිටියේ. විපක්ෂ නායක සේවාව ජනතාවගේ ජංගම සේවාවක් බවට පත්කිරීමට තමන් කටයුතු කරන බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මැදකොළඹ ප්‍රදේශයේ ජනතාවට ස්තුතිය පළ කිරීම වෙනුවෙන් පැවති ජනහමුවකදී ඔහු මේ බව සඳහන් කළා. පසුගියදා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී තම පක්ෂය වෙනුවෙන් සහයෝගය දැක් වූ මැදකොළඹ ජනතාවට ස්තුතිය පළ කිරීම සඳහා අද සජිත් ප්‍රේමදාස මහතා ප්‍රදේශයේ සංචාරය කළා. අපි විපක්ෂයේ කාර්යභාරය ශක්තිමත්ව ක්‍රියාත්මක කරමින් මේ රටේ සද් ජාතිකත්ව ප්‍රතිපත්ති තුල බෞද්ධ පිරිසිදු නිර්මල නිර්ව්‍යාජ ප්‍රතිපත්ති හරහා මේ රටේ ජාතිවාදයේ ජාතිවේදය ආගම්වාදයේ ආගම්වේදය අන්තවාදයේ ත්‍රස්තවාදය සහ මුලින්ම පුටා දමන්නට අපි විපක්ෂයක් හැටියට කටයුතු කරනවා. ඒ වගේම අපි විශේෂයෙන්ම කියන්න කැමති විපක්ෂ නායක සේවාව නිරතුරුව ජනතාවගේ ජංගම සේවාවක් බවට පරිපත් කළා. කරුණාකරලා මේ පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු ආරම්භ වෙනකම් පොඩක් ඉඩක් දෙන්න. මේ සුචරිතය 24 පෑම 365 දවසෙම ජනතාවට සේවාවක් කරන, ජනතාවට සංවර්ධනයක් උදා කරන, ජනතාවට ශක්තියක් ලබා දෙන නිරන්තර සමාජ සේවා, ජංගම සේවා වැඩපිළිවෙලක් හැටියට ක්‍රියාත්මක කරනවා. COVID-19 වසංගතයත් සමග වසා දමා තිබූ පාසල් අධියර කිහිපයක් යටතේ හෙට සිට ආරම්භ කිරීමට නියමිතයි. පාසල් අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාද හෙට සිට පාසලට පැමිණීම අනිවාර්ය වන අතර ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලට ගෙන්වා ගන්නේ කාණ්ඩ කිහිපයක් යටතේයි. COVID-19 වසංගතයත් සමග වසා දැමුණු සියලු පාසල් හෙට ආරම්භ කරන අතර අධීර කිහිපයක් යටතේ සිසුන් පාසල්වලට ගෙනවා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා. ඒ අනුව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි පාසල්වල පහ ශ්‍රේණිය සිසුන් දින 5 පාසලට පැමිණිය යුතු වනවා. එක ශ්‍රේණිය සිසුන් පාසලට පැමිණිය යුත්තේ සෑම සතියකම සඳුදා දිනේදී. දෙක ශ්‍රේණිය සිසුන් සෑම අඟහරුවාදා දිනකදීත්, තුන ශ්‍රේණිය සිසුන් සෑම බදාදා දිනකදීත් පාසලට පැමිණිය යුතු අතර හතර වන ශ්‍රේණිය සිසුන් සෑම බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනකදී පාසලට පැමිණිය යුතු වනවා. සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාව 200ට වැඩි ද්විතීක පාසල්වලට සිසුන් කැඳවීමද අධීර කිහිපයක් යටතේ ක්‍රියාත්මක වනවා. ඒ අනුව සෑම සතියේ සඳුදා දිනකම 6 ශ්‍රේණිය සිසුන්ද, අඟහරුවාදා 7 ශ්‍රේණිය සිසුන්ද, බදාදා 8 ශ්‍රේණිය සිසුන්ද පාසලට පැමිණිය යුතු අතර බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දින දෙක වෙන් කර තිබෙන්නේ 9 ශ්‍රේණිය සිසුන්ටයි. කෙසේ වෙතත් 10 සිට 13 වන ශ්‍රේණිය දක්වා සියලුම සිසුන් සතිය දින පහම පාසලට පැමිණිය යුතු වනවා. ශිෂ්‍ය සංඛ්‍යාව 200ට අඩු පාසල්වල මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක නොවන අතර එම පාසල්වල සාමාන්‍ය පරිදි සියලු ශ්‍රේණිවල සිසුන්ට අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මකයි. පවත්නා කොවිඩ් තත්ත්වය පාලනය වී ඇති බවට සෞඛ්‍ය අංශ දැනුම් දෙන තෙක් මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කළා. ලයිෆ් බොයි ෂැම්පූල ඇති කිරි ප්‍රෝටින් සහ මල්ටිවිටමින් හිසකෙස් මුල සිට පෝෂණය කර ශක්තිමත් කරයි. ලයිෆ් බොයි ෂැම්පූ ඔයත් ශක්තිමත්. මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගුවන් බහණ්ඩ මෙහෙයුම් කටයුතු අද සිට නිල වශයෙන් ආරම්භ කෙරුණා. ඒ අනුව එමිරේට්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් අද පස්වරු 4:30ට පමණ මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළට පැමිණියා.
ලොව ප්‍රමුඛතම ගුවන් සමාගමක් වන එමිරේට්ස් ගුවන් සමාගමට අයත් EK25-28 දරන ගුවන් යානය අද පසුරු 4:35ට මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියා. අදාළ ගුවන් යානයෙන් ඩුබායිහි රැඳී සිටි ශ්‍රී ලාංකිකයන් 428 දෙනෙකුද මෙරටට පැමිණ තිබුණේ ලොව පුරා COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ වැඩසටහන යටතේ. අනතුරුව මෙට්‍රික් ටොන් 28ක ඇඟලුම් ගුවන් යානයේ ඇසුරුම් කිරීම මේ වන විට සිදුවන අතර ගුවන් යානය පසුරු 7:30ට ඇමරිකාව බලා පියාසර කිරීමට නියමිතයි. ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවට අනුව 2019 වසරේ ඇමරිකා එක්සත් ජනපදයේ වෙත ඇඟලුම් අපනයනයෙන් මෙරටට ලැබුණු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 2338ක්. ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළඳපොළ වන්නේ ඇමරිකා එක්සත් ජනපදයයි. ටොන් 28ක් ලංකාවේ නිෂ්පාදිත ඇඟලුම් යැවීමටත් අපි සියලු පහසුකම් ලෑස්ති කරලා තියෙනවා. එයාපෝට් එක ඇරිය දවසට කෙටි කාලීන හා දිගු කාලීන ප්ලෑන් එකක් හදලා තිනවා. ඒ ප්ලෑන් එකේ විශේෂයෙන් අඩංගු වෙන්නේ ගුවන් සමාගම් වලට අපි ඩිස්කවුන්ට් ලෑන්ඩින් ඇන්ඩ් පාකින්, ග්‍රවුන්ඩ් හැන්ඩලින් සහ ටැක්සස් ගොඩක් අඩු කිරීම ඉස්සරහට ගුවන් සමාගම් වලට අපි ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ලංකාව රජය මගින් මේක සංවර්ධනය කරන ඇරෙන්න වෙනත් පිට සමාගමකට බදු දීමට හෝ කිසියම් වැඩපිළිවෙලකට යෑමට කිසිම ප්ලෑන් එකක් නැහැ. දෙහිඅත්ත කණ්ඩිය අරලගංවිල පොලිස් වසමේ බෝගස් හන්දිය ප්‍රදේශයේදී අපරීක්ෂාකාරීව ධාවනය කළ කැබ් රථයක සිසුන් පිරිසක් ගැටීමෙන් එක් සිසුවෙක් ජීවිතක්ෂයට පත් වුණා. තුවාල ලැබූ තවත් සිසුන් 10 දෙනෙකු රෝහල්ගත කර තිබෙනවා. මෙම අනතුර සිදු ඇත්තේ ඊයේ පස්වරු 3:20ට පමණ දෙහිඅත්ත කණ්ඩිය අරලගංවිල මාර්ගයේ අරලගංවිල බෝගස් හන්දිය ප්‍රදේශයේදී. අපරීක්ෂාකාරී ලෙස ධාවනය වූ කැබ් රථයේ ගැටි මෙලෙස අනතුරට ලක්ුණේ උපකාරක පන්තියකට සහභාගී වී යලි නිවෙස් බලා ගමන් කරමින් සිටි සිසුන් 11 දෙනෙක්. මෙම අනතුර ආරක්ෂක කැමරාවක මෙලෙස සටහන්ව තිබුණා. තුවාල ලැබූ සිසුන් සිව් දෙනෙකු පොළොන්නරුව මහ රෝහලටත් තවත් 7 දෙනෙකු අරලගංවිල රෝහලටත් ඇතුළත් කර තිබෙනවා. අරලගංවිල රෝහලට ඇතුළත් කෙරුණු සිසුවෙක් ජීවිතක්ෂයට පත් වූ බව රෝහල් ප්‍රකාශකයෙකු පැවසුවා. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 16ක් වූ රත්මල් තැන්න ප්‍රදේශයේ පදිංචි සිසුවෙක්. සිද්ධිය සම්බන්ධයෙන් කැබ් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනුණා. තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටවටා හිරු. හොරණ මිලනීය ප්‍රදේශයේ සංවිධානය කර තිබූ Facebook සාදයක් වටලා තරුණයන් 5 දෙනෙකු ඇතුළු 20 දෙනෙක් අද පස්වරු අත්අඩංගුවට ගත් අතර ඔවුන් සතුව තිබී හෙරොයින්, කේරළ ගංජා සහ විදේශ මත්පැන්ද පොලිස් බහරට ගෙන තිබෙනවා. විශේෂකාර්ය බලකා බුද්ධි කොට්ටාසයට ලද තොරතුරක් මත කෑගල්ල වතුර ප්‍රදේශයේදී නීති විරෝධීව මිලිමීටර් 8 වර්ගයේ පිස්තෝලයක් ළඟ තබා සිටි සෙක්කරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කෑගල්ල රංගුල ප්‍රදේශයේ හෝටල් කාමරයක් තුළ සංගවා තිබූ වෙඩි නොවදින කබායක් සමග සැකකරුවෙකු කෑගල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අතර කොස් වෙළඳාමට මුවාවී සිදු කරනු මද්‍රව්‍ය ජාවාරමක් වැටලීමට හොමාගම පොලිසිය අද පෙරවරුවේ සමත් වුණා. එහිදී හෙරොයින් ග්‍රෑම් 107ක් සහ මුදලෙන් රුපියල් 1,71,000ක් සමග පුද්ගලයන් 2 දෙනෙක් සහ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාල රක්ෂිතයේ වේරගල ජලාශයේ එරී සිටි වන අලියෙකු ඊයේ පස්වරුවේ වනජීවී නිලධාරීන් දැඩි පරිශ්‍රමයකින් අනතුරුව ගොඩට ගෙන තිබෙනවා. රටවටා හිරු. හිරු රාත්‍රී 9:55 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මින්නිමාවට පත් වෙනවා. ඇත්ත නොගත් ඇත්ත දැනගැනීමේ අයිතිය තවදුරටත් තහවුරු කර ගැනීමට ඔබගේ ජංගම දුරකථන ජාලය අනුව තිරයේ දිස්වන පරිදි හිරු ප්‍රවෘත්ති SMS සේවාව සක්‍රිය කරගන්න. අපි යලි හමුවන්නේ හෙට 11:55 මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. සුබ රාත්‍රියක්.